ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. එදා භාග්‍යතුන් වහන්සේගෙන් උතුම් දහම ශ්‍රවණය කරලා මහා ප්‍රඥාවන්ත උදවිය සුළු මොහොතකදී සුළු දහම් කාරණාවක් අහලා මේ ජීවිතයේ දුක අහවර කරා. මේ සංසාර ගමනින් එතෙර වුණා. ඉතින් ඒ තරම් පින් අද අපට නොතිබුණත් අපි උත්සාහ කරන්න ඕනේ මේ ජීවිතයේදී මේ උතුම් දහමින් පිරිසරණ ලබා ගන්න. තථාගත දහම අදත් ඒ ලෙසින්ම ඒ සම්බුද්ධ වාශිතයෙන්ම ශ්‍රවණය කරන්නට අපිට පින්වන්ත කල්යාණ මිත්‍රයන් වහන්සේලා නිසා අවස්ථාව උදා වෙනවා. ඒ නිසා අපි අප්‍රමාදී වෙමු. ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගනිමු. ඒ වෙනුවෙන් තමයි අපි දහම් මැස 15 මේ සුන්දර සදහම් කතිකාවත ඔබ වෙත අරන් එන්නේ. අදත් අපේ මහමෙනව භාවනා අසපුවාසේ අපිට ඉන්න පින්වන්ත ස්වාමින්වයන් වහන්සේ නමක්. ඉතින් අපේ ස්වාමින් වහන්සේ සමගින් තමයි මේ සාකච්ඡාව ඔබ වෙත අපි අරගෙන එන්නේ. ඉතින් අද දවසේ ස්වාමින් වහන්සේ මෙදිරියට වැඩම කළා. ස්වාමින් වහන්සේ පළමු කොට බොහෝම ගෞරවයෙන් নমස්කාර පූර්වකව අපි පිළිගනිමු. සාන්තු සාදු සාදු. අදවසේ වැඩස්ථාන වූද කෙනෙත්තේ අදත් අපිට පැතිවල දායකත්වයන් එකතු කරන පින්වන්ත පිරිස ගැන අපි සිහිපත් කරන්න ඕනේ. පින්වත් ඉන්දික අමිතා දර්ශන නදුන යන මහත්මීන් ඔවුන්ගේ පින්වන්ත දුදරුවන් වන ගිම්සර ඉඳුමිනී දිනෝසාරි සහ මයුමි යන දරුවන් තමයි දායකත්වයන් එකතු කරන්න. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි පින්වත් අමිතා බක්මීවැව මහත්මියගේ මීට වසර 25කට පෙර මේ පටලොවකේ පියාණන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම සුජීවත්ව සිටින මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමේ අපේක්ෂාව පෙරදරිව තමයි මේ උතුම් දායකත්වයන් එක් කරන්නේ. ඉතින් අපි ඔබටත් සිහිපත් කරනවා. පින්වන්ත ඔබත් කැමති ධර්ම දානයට. ඒ වගේ අපි දන්නවා ඉතින් බොහෝ දෙනෙක් නිරන්තරයෙන් කතා කරලා මේ වැඩසටහන දායකත්වයන් පිළිබඳව විමසනවා. ඉතින් ඔබට අවස්ථාව තිබෙනවා. කතා කරන්න ගැන විස්තර දැනගන්න අපි දුරකථන අංකයක් කියන්නම්. 071 232 88 87ට කතා කරලා ඔබට ඉගෙන වැඩි විස්තර තොරතුරු දැනගන්න පුළුවන්. ඉතින් පින්වත් ස්වාමින් වහන්සේත් එක්ක අද දවසෙත් අපි වැඩසටහන ආරම්භ කරන්න සූදානම්. අද අපි මේ 22 වන සාකච්ඡාවට පින්වත් ස්වාමින් වහන්සේ ප්‍රවේශ වෙන්නේ. ඉතින් ස්වාමින් වහන්සේ අපි දැන් මේ දින ගණනාවක් තිස්සෙම සාකච්ඡා කරන්නේ අපේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින් විවරණය කරපු උතුම් දහම් කාරණාවන් පිළිබඳව ස්වාමීන් වහන්සේ මේ සම්මා දිට්ඨි සූත්‍රය ඇසුරු කරගෙන. ඒතර පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපිට දැන් මේ විද්දි කාරණාවන් 13ක් කියලා දුන්නා. කාරණා 16 එන්නේ. කියන්නේ මේ සම්මා දිට්ඨියට එළඹෙන්න උපකාර වෙන ආකාරයන් පිළිබඳව. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අද අපිට කතා කරන්න තියෙන 14 වෙනි කාරණාව. ඉතින් අද වැඩසටහනට ප්‍රවේශ වෙමු. ඒ කාරණාවත් එක්ක අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. පළමුව ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනේ, සම්මා දිට්ඨි සූත්‍රයේ මේ කාරණා අතරේ මූලික කාරණා 13ක් ගැන කතා කරලා අද අපට ඉගෙන ගන්න තියෙන්නේ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිස උපකාර වෙන 14 වෙනි ආකාරයේ මේ වදාළේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන ලක්ෂණ මෙතන යතෝකෝ ආවුසෝ ආර්ය ශාවකෝ ආශ්මතුනි, යම් කලක ආර්ය ශ්‍රාවකයා සංඛාරේච පජානාති, සංස්කාර ගැන දන්නවනම් මේ තමයි සංස්කාර කියලා. සංඛාර සමුදයංච, සංස්කාර හටගන්නේ මෙහෙමයි කියලා දන්නවනම්. සංඛාර නිරෝධංච පජානාති, සංස්කාර නිරුද්ධ වෙන්නේ මෙහෙමයි කියලා දන්නවනම්. සංඛාර නිරෝධගාමිනී පටිපදංච පජානාති, සංස්කාර නිරුද්ධ වෙන ප්‍රතිපදාව මේකයි කියලා දන්නවනම්. ඔය සංස්කාර කියන කාරණේ මුල් කරගෙන ඔය 4 ආකාර අවබෝධයක් තියෙනවනම් එත්තාවතාපි එපමණකිමුත් ආර්ය ශ්‍රාවකයට කියන්න පුළුවන් කියනවා සම්මා දිට්ඨිය තියෙන කෙනෙක්. දෘෂ්ටිය ඍජු කෙනෙක්. මේ ධර්මයේ කෙරෙහි අවිච්ඡ ප්‍රසාදයට පත්වෙච්ච කෙනෙක්. ඊළඟට මේ සද්ධර්මයට ඔහු පැමිණුණා කියලා කියන්න පුළුවන්. මේ සංස්කාර කියන කාරණේ තෝර බේරගෙන ඉඳීමෙන්ම. මොකද මේ සංස්කාර කියන කාරණා දැන්
මේ දේවල් ලක්ෂන් අපේ ජීවිත කතාවේ තියෙන දේවල්නේ. එහෙම සංසාර ගමනක වැටිච්ච අපේ ජීවිතේ මේ සංසාර ගමන හැදෙන වැඩපිළිවෙලේ තියෙන එකක් තමයි මේ සංස්කාර. එහෙමයි. සංස්කාර ගැන යමෙක් මනාකොට අවබෝධයක් ඇති කර ගන්නවා නම් එසේ ඇති කරගන්න හැකියාව තියෙන්නේ ජීවිත අවබෝධය ගැන කියා දෙන මේ බුද්ධ ශාසනය විතරයි. එතකොට බුද්ධ ශාසනයේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සරණ, ධර්මයේ සරණ, සංගරුවනේ සරණ ලබාගෙන කෙනෙක් මේ ධර්ම ඉගෙන ගන්නකොට ඔන්න එයා දැනගන්නවා සංස්කාර කියලා එකක් තියෙනවා. සංස්කාර කියන්නේ මෙව්වා කියලා ඔහු ඉගෙන ගන්නවා. එතකොට ලෝකය ඒ තාක් කාලයක් දීර්ඝ සංසාරී ලෝකයේ දිහා බලාගෙන හිටපු එක එක කෝණ ඔක්කොම අතහැරලා ඒ පුද්ගලයා හුරු වෙනවා ඒ ශ්‍රාවකයා ජීවිතය ගැන මේ ධර්මයට අනුව බලන්න. එහෙම ධර්මයට අනුව බලන කෙනෙක් තමන්ගේ ජීවිතය ගැන හිතන එක ක්‍රමයක් කියනවා. මේ තමයි සංස්කාර, මෙහෙමයි සංස්කාර හටගන්නේ, මෙහෙමයි නැති වෙන්නේ. මේ තමයි සංස්කාර නිරුද්ධ කරන්න මා කළ යුතු දේ. එහෙම නැත්නම් අනුගමනය කළ යුතු ප්‍රතිපදාව කියලා. ඉතින් ඔහොම අවබෝධයක් තියෙනවා නම් එය ඔහුගේ සම්මා දිට්ඨිය කියලයි සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාළේ. ඉතින් මේ උතුම් අවබෝධයට එන්න අපි හැමෝම උත්සාහ කරන්න ඕනේ මේ උතුම් දහම් කාරණාවන් ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ මේ සංස්කාර කියන කාරණාව අපි දැන් තවදුරටත් මට හිතෙන්නේ පැහැදිලිව අපි අනෙක් හැම කාරණාවක් ගැනත් බොහොම පැහැදිලිව සාකච්ඡා කරපු නිසා අපි පොඩ්ඩක් දීර්ඝව ඒ ගැන දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ. සංස්කාර කියන මේ වචනය ලක්ෂණ මේ බුද්ධ භාෂිතය තුළම ගොඩාක් තැන්වල කියවෙන එක. එහෙමයි. හේතුන්ගෙන් හටගත් සියල්ලටම බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළා සංස්කාර කියන වචනේ. එහෙමයි සන. ඒතකොට ලක්ෂණ හේතුන්ගෙන් හටගත් සියල්ල අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයිනේ. එහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම. සබ්බේ සංඛාරා අනිච්චාති. සියලු සංස්කාර හේතුන්ගෙන් හටගත් හැම දෙයක්ම අනිත්‍යයි කියලා යදා පඤ්ඤාය පස්සති. යම් දවසක දියුණු කරපු නුවණින් දැක්කොත් අත නිබ්බින්දති දුක්ඛේ. ඒ කෙනා මේ දුක ගැන අවබෝධයෙන්ම කලකිරෙනවා. මේ වචනේ එහෙම්ම මතක තියාගන්න ඕන. අවබෝධයෙන්ම කලකිරෙනවා. හරියටම දැක්කොත් එහෙම මේ හටගත්තු සංස්කාර ඔක්කොම වෙනස් වෙලා යනවා අනිත්‍යයි කියලා. ඒ අවබෝධයෙන්ම දුක ගැන කලකිරෙනවා. ඒ සමග්ගෝ විසුද්ධිය. ඒක තමයි ජීවිතය පිරිසුදු කරගන්න තියෙන මාර්ගය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සබ්බේ සංඛාරා දුක්ඛාති. සියලු සංස්කාර දුකයි කියලා දැක්කත් ඔහුට මේ විසුද්ධිය කරා යන්න, පිරිසුදු බව කරා යන්න මාර්ගය විවර වෙනවා කියලා. එතකොට සංස්කාර කියන වචනය බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයමුත් විග්‍රහ කළා. ඒ කියන්නේ මේ හටගත්ත සියල්ලට පාවිච්චි කරා වචනයක් සංස්කාර කියලා. ඒකත් ලක්ෂණ එකක්. එහෙමයි සන. ඊළඟට ලක්ෂණට මතක ඇති අපි පංච උපාදානස්කන්ධය විග්‍රහ කරගන්නකොට සංස්කාර උපාදානස්කන්ධය. එහෙමයි. එතනදී සංස්කාර කියලා කිව්වේ එතනදී සංස්කාර බුදුරජාණන් වහන්සේ තෝරනකොට ඇයි මහණෙනි සංස්කාර කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ එතන සංස්කාර සම්පූර්ණ තේරුවේ ලක්ෂණ මේ චේතනාව විදියට. එතන පංච උපාදානස්කන්ධයේ සංස්කාර කිව්වේ චේතනාවට. එහෙමයි. එතකොට ඒක භාග්‍යවතුන් වහන්සේ විග්‍රහ කළා සංකතං අபிසංකරොන්ති इति සංඛාරා. සංකතය යලිත් අபிසංස්කරණය කරලා දෙන නිසා සංස්කාර කියනවායි කියලා. දැන් මෙතනදී සංස්කාර කියන්නේ පටිච්ච සමුප්පාදයේදී. මේක කොහොමද අපි තෝර බේර ගන්නෙ? ආර්ය ශ්‍රාවකෙක් මෙතනදී ඒ කියන්නේ මේ පරියාය තුල. දැන් මේ පරියාය 16ක් නේ ලක්ෂණ අපි මේ ඉගෙන ගන්නෙ. එහෙමයි සන. පරියාය කියලා කියන්නේ ක්‍රම, න්‍යායයන්. න්‍යාය 16ක් අපි මේ ඉගෙන ගන්නෙ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ න්‍යායෙදී සංස්කාර ගැන දන්නවා කියලා කිව්වේ මොකක්ද? තයෝ මේ සංඛාරා. සංස්කාර ගැන දන්නවා කිව්වේ සංස්කාර තුනයි කියලා දකිනවා. මොනවාද සංස්කාර තුන? කාය සංකාරෝ. කාය සංස්කාර කියලා එකක් තියෙනවා. වචී සංස්කාරෝ. වචී සංස්කාර කියලා එකක් තියෙනවා. චිත්ත සංස්කාරෝ. චිත්ත සංස්කාර කියලා එකක් තියෙනවා. එතකොට මේ කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියන කාරණේ දේශනාව ඇතුලේ හරි ලස්සනට තෝරනවා ලක්ෂණ වේදල්ල සූත්‍රවල.
වේදල්ල කියලා කියන්නේ ප්‍රශ්නෝත්තර සාකච්ඡා. එහෙම සන්නස. ඒක අවස්ථාවක තියෙනවා විශාක කියලා උපාසකෙක්, ගිහි උපාසකෙක් ධම්මදින්නා කියන අරහත් උත්තමාවියත් එක්ක කරන සාකච්ඡාව. එහෙමයි. ඒක අන්තර්ගත වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. මජ්ක්‍ධිම නිකායේ වේදල්ල සූත්‍රයේ මේක තියෙන්නේ. එහි කියනවා දැන් මේක හරි ලස්සනයි ලක්ෂණ. දැන් කියන්නේ බලන්නේ සම්බුද්ධ ශාසනයේ බුද්ධ ශාසනයේ භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ ඇත්තෙන්ම ධම්මදින්නා කියන අරහත් උත්තමාවිය අරහත්ත්වය සාක්ෂාත් කරන්න කලින් එහෙම නැත්නම් ගෞතම ශාසනය පැවිදි වෙන්න කලින් විවාහ වෙලා හිටපු ස්වාමියා තමයි විශාක. එහෙම සන්නස. ඒ විශාක කියන ස්වාමි පුරුෂයත් එක්ක තමයි විවාහ වෙලා හිටියේ. එහෙමයි. පස්සේ බුදුබණ අහනකොට හිත පැහැදිලා ධම්මදින්නාව ගිහි ජීවිතයත් එල්ල මහාන වුණා. ධම්මදින්නා අරහත් උත්තමාවිය. ඊට පස්සේ එතුමිය ධර්මය අවබෝධ කළා රහත් මෙහෙණින් වහන්සේ නම බවට පත් වුණා. මේ ධම්මදින්න අරහත් උත්තමාවිය විශාක කියන්නේ මාර්ගඵලලාභියෙක්. එහෙමයි. ඒ මාර්ගඵලලාභී විශාක උපාසකතුමා ධම්මදින්න අරහත් උත්තමාවියත් එක්ක මේ සාකච්ඡාව කරනවා. ධම්මදින්න අරහත් උත්තමාවිය කියන්නේ මේ සම්බුද්ධ ශාසනයේ ධර්ම කතික භික්ෂුණීන් අතර අග්‍රයි. හරි ධර්මදරයි. එහෙම සන්නස. හොඳට ධර්ම කාරණා දන්නවා. ඉතින් මේ උත්තමාවිය තමයි මේක තෝරන්නේ. විශාක උපාසකතුමා අහනවා මේ ආර්යාවෙනි සංස්කාර කියන්නේ මොනවටද? එතකොට ධම්මදින්න අරහත් උත්තමාවියත් තේරුවා මේ විදිහටම විසාකයිනි සංස්කාර තුනයි කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර. එහෙම සන්නස. එතකොට විශාක අහනවා මේ ආර්යාවෙනි ඇයි කාය සංස්කාර කියන්නේ? ඇයි වචී සංස්කාර කියන්නේ? ඇයි චිත්ත සංස්කාර කියන්නේ? එතකොට හරි ලස්සනට දැන් බලන්න ලක්ෂණ මේ හැම පදයක්ම මේ දේශනාව ඇතුලේ තෝරනවානේ. එහෙම සන්නස. එතකොට අපි මේ පද ගැන අපිට නිරවුල් වැටහීමක් නැත්තම් තියෙන ප්‍රශ්නේ මොකද්ද? අපි බුද්ධ භාෂිතය දන්නේ නැති එක. එහෙමයි. එහෙමනම් භාෂිතය හරියට ඉගෙන ගන්නයි ඕනේ. මේ මොකද පිංගුතුනේ මේ බුද්ධ දේශනාව තුළ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුළ මේ හැම වචනයක්ම ඉතාම හොඳින් පහදනවා. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරගන්න බුදුරජාණන් වහන්සේ 45 වසරක් පුරාවට දේශනා කොට වදාළ රහතන් වහන්සේලා විසින් සංගායනා අනුසංගනා වශයෙන් ආරක්ෂා කරගෙන ආපු මේ සූත්‍ර දේශනා හොඳටම ප්‍රමාණවත්. ඒ දේශනා හරියට අධ්‍යයනය කරනවා නම් මේ සියලු කාරණා පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට බලන්න විසාක උපාසකතුමා කෙලින් මේ ප්‍රශ්නේ එහෙම ඇහුවා. එහෙම සන්නස. එතකොට කියනවා මේ ආයුෂ්මත් විසාක යම් ආස්වාස ප්‍රශ්වාසයක් ඇද්ද ඒකට තමයි කාය සංස්කාර කියන්නේ. ඇයි ආස්වාස ප්‍රශ්වාස වලට කාය සංස්කාර කියන්නේ? ඒති ධම්මා කාය පටිපද්දා. ඒව කයත් එක්ක තමයි කියනවා බැඳිලා තියෙන්නේ. දැන් ලක්ෂණ මේ කයත් එක්ක නිරන්තර බැඳිච්ච දෙයන්නේ ආස්වාසය ප්‍රශ්වාසය. දැන් ආස්වාස ප්‍රශ්වාසය කියන එක ඇත්තටම ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ධර්මයක් අහලා අපි හිතමු ආනාපාන සති භාවනාව වගේ කරන කෙනෙක් කැරෙන්න මේ මිනිස්සු දන්නේ නැහනේ ලක්ෂණ මේ මිනිස්සුන්ට මතක නැහනේ තමන් හුස්ම ගන්නවා හුස්ම හෙලනවා කියන එක වන්නේ. අදිසිය හෙම්බිරිසාවක්වත් හැදිලා මේ හිර වුණොත් තමයි තේරෙන්නේ තමන් මේ හුස්ම ගන්නවා හුස්ම හෙලනවා කියලා එකක් තියෙනවා කියලා. එහෙම සන්නස. හැබැයි අපි ජීම ජීවත් වුණාට ලක්ෂණ මේ කය දුර්වල වෙලා උත්පල වෙලා අපි මරණාසන්න වෙන දවසක් එනවා. මේ හුස්ම ගන්නවාද හෙලනවාද කියලා වගේ වගක්වත් නැති මේ නැතුව ඉන්න මේ මිනිස්සයා අන්තිම පණ යන මොහොතේ ලක්ෂණ ওই හුස්ම පොද ඉල්ලෙනවනේ. අන්තිමේ තමන් ජීවිත කාලෙම සමහරට ආනාපානසති භාවනාව කරන්නවත් නැතුව හිටපු මිනිස්සයාත් අවසාන මොහොතේ මේ හුස්ම පොද ඉල්ලෙනවා. ඒක තමයි ඇත්ත කතාව. මේ ජීවිතේ අපි නොයෙක් දේ කර කර හිටියන් ජීවිතය ගැන අපි අවබෝධ කරගෙන හිටියේ නැත්තම් අපි අන්තිම හුස්ම පොදට තාස කරගෙන මෙහි පණ අතහැරලා යන්නේ. එහෙම සන්නස. හැබැයි මේ සම්බුද්ධ ශාසනයේ වඩන ලද සිත් ඇති රහතන් වහන්සේලා මාර්ගඵලලාභී උත්තමයෝ ඉන්නවා. ඒ උත්තමයන් වහන්සේලා ලක්ෂණ ඊතා සිහිනුවණින් මේ හුස්ම පොද අත්හැරියා. උන්වහන්සේලා මරණ මේක දැන් රහතන් වහන්සේලා නම් අවසාන හුස්ම පොද උන්වහන්සේලා ඊතා සිහිනුවණින් අත්හැරියා. පහන් සිලක් නිවිල යනවා වගේ උන්වහන්සේලා පිරිනමන පෑවනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනාපාන සති භාවනාව සම්පූර්ණයෙන් කරන්නේ මේ ආස්වාස ප්‍රස්වාස මුල් කරන්නේ. එහෙමයි.
ඒ ආනාපානසති භාවනාව හොඳට කෙනෙකුට වැඩුණොත් මේ ඒකට කියනවා චරිමක කියන්නේ අවසාන ආස්වාසය ප්‍රස්වාසයත් ඒ භික්ෂුව හෙලන්නේ සිහිනුවණින්මයි කියනවා. එහෙමයි. ඒක තමයි ඉතින් මේ ශාසනික ධර්මයේ දියුණු කිරීමේ අපට ලැබෙන වාග්ය. එහෙමයි සන්නස්. ඒ තමයි කාය සංස්කාර. ආස්වාස ප්‍රාස්වාස. ඊළඟට වචී සංස්කාර තෝරනවා ධම්මදින්න රහතොත්තමාවිය විශාකේනි වචී සංස්කාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර. ඇයි විතක්ක ਵਿਚාර වලට වචී සංස්කාර කියලා කියන්නේ? කලින්ම විතර්ක කරලා කලින්ම ਵਿਚාර කරලා තමයි කියනවා කතා කරන්නේ. එහෙමයි සන්නස්. ලක්ෂණ විතර්කයේ සහ ਵਿਚාරයේ කියන එක මෙහෙම තෝරගන්න ඕන. විතර්කය කියලා කියන්නේ යමක් මේ මෙනෙහි කරන ස්වභාවය. විතර්ක කරනවා කියලා කියන්නේ අපි යමක් කතා කරන කලින් ලක්ෂණ යමක් හිතින් හිතනවනේ. එහෙමයි සන්නස්. ඒ හිතපු දේ තමයි ඔන්න හිතට යමක් ආපු දේ හොඳට හිතලා තමයි ඒ හිතූ දේ තමයි අපි කතා කරන්නේ. ඒක වචනේ එළියට දානවා. එහෙමයි. ඒකට කියනවා විතර්ක කරනවා. විචාර කරනවා කියලා කියන්නේ ඒ හිතන එක යලි යලිත් මේ හිත ඇතුලේ පවත්වන ස්වභාවයට. ඒක හරියට කියනවා මේ වගේ දැන් ඔන්න ගන්ටාරයකට හෝ තැටියකට හෝ යම් කෝටුවකින් ගහනවා මෙහෙම. ගහපුවා මේක ඒ හඬ යලි මේ රැව් පිළිරැව් දෙනව නේද? ගන්ටාරයක් නාද කරොත් එහෙම එකපාරයි ගහන්නේ. නමුත් හඬ රැව් පිළිරැව් දෙනවනේ. ආන්නේ වගේ මේ විතර්ක කරන දේ යලි යලිත් විතර්ක කිරීම. ඒකට කියනවා විචාරය. එහෙමයි. විතර්ක කරලා විචාර කරලා තමයි කියනවා වචන විදිහට එළියට පිට කරන්නේ. ආන් ඒ නිසා ඒවට කියනවා වචී සංස්කාර. චිත්ත සංස්කාර කියලා කිව්වේ සංඥා වේදනා. සංඥා වේදනා කියලා කියන්නේ මේ ඒවට චිත්ත සංස්කාර කියන්නේ මොකද? ධම්මදින්න රහතොත්තමාවිය වදාලා ඒ ධර්මයන් සිතත් එක්ක ප්‍රතිබද්ධයි. ඒ නිසා තමයි ඒවට චිත්ත සංස්කාර කියලා කියන්නේ. ඕන් ඔය විදිහට තමයි ලක්ෂණ මේ ශ්‍රාවකයා මේ දුක හැදෙන වැඩපිළිවෙලේ සංස්කාර කියන කොටස තේරුම් අරන් ඉන්නේ. මේ ජීවිතය තුළ සංස්කාර තියෙන ආකාර තුනකට කාය, වචී, චිත්ත වශයෙන්. මේවා තමයි කාය සංස්කාර, ආස්වාස ප්‍රස්වාස, විතර්ක විචාර තමයි වචී සංස්කාර, සංඥා වේදනා තමයි චිත්ත සංස්කාර කියලා කෙනෙක් දන්නවනම් ඒ සංස්කාර ගැන එසේ දැන සිටීම තමයි ඔහුගේ සම්මා දිට්ඨිය. එහෙමයි සන්නස්. ඉතින් මේ දුක නසන ඔසුවක් බඳු තථාගත උත්තම ශ්‍රී සද්ධර්මයයි අප මේ ලෙසින් සාකච්ඡා කරන්නේ දහම්මැස 15 වැඩසටහනේ. ඉතින් අපි සම්මා දිට්ඨිය පිළිබඳව කතා කරන්නේ. ඉතින් පින්නන්ත ඔබටත් අපි ආරාධනා කරනවා වැඩසටහන් මාලාවේ මුල සිටම නරඹන්න ජීවිතේ යහපත උදා කරගන්න. මොකද නොයෙකුත් මිත්‍යා මතවාද බහුලයි මේ ලෝකේ. ඒ නිසා මේ මිත්‍යාවෙන් ගැලවෙන්න තථාගත ධර්මයේ නිවර්දිව හඳුනා ගන්නට ඔබට බොහෝ උපකාරී වෙන වැඩසටහන් මාලාවක් විතර තමයි මේ වැඩසටහන් පෙළ අපි එක දිගටම අරගෙන ඉන්නේ. ඉතින් අපි අද මේ 22 වන වැඩසටහන සමගින් තමයි ඔබත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් පින්නත් ස්වාමීන් වහන්සේ අපිට මේ තවත් පැහැදිලි කරගන්න කැමතියි ස්වාමීන් වහන්සේ දැන් මේ සංස්කාරවල හට ගැනීම සමුදය, ඒ වගේම සයනස් මේ නිරෝධය, නිරුද්ධ වීම, ඒ වගේම සයනස් නිරුද්ධ වන ප්‍රතිපදාව, මේ කාරණාවනුත් සයනස් අපි මේ මුල් කාරණා වගේම දැනගන්න කැමතියි සයනස්. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දේශනාවේ මේ කොටසේදී පෙන්වා දෙනවා ශ්‍රාවකයා මේ දැනගන්නවා මේ සංස්කාරවල පසුබිම උනේ සංස්කාර හටගන්නේ අවිජ්ජා සමුදය, සංඛාර සමුදය. අවිද්‍යාව හට ගැනීම නිසා තමයි සංස්කාර හටගන්නේ. එතකොට යම් කාය සංස්කාරයක් ඇද්ද ලක්ෂණ ඒ හටගත්තේ අවිද්‍යාව නිසා. යම් වචී සංස්කාරයක් යම් චිත්ත සංස්කාරයක් ඇද්ද ඒ හටගත්තේ අවිද්‍යාව නිසා. එතකොට මේ අවිද්‍යාව මුල් කරගෙන තමයි මේ සංස්කාර හට අර ගැනීම සිද්ධ වෙන්නේ. දැන් අවිද්‍යා සහගත සත්‍යයා යම් ආශ්වාස ප්‍රශ්වාසයක් කරනවා ඒකත් අවිද්‍යා සහගතයි. යම් විතක්ක ਵਿਚාරයක් ඇද්ද එයත් අවිද්‍යා සහගතයි. යම් සංඥා වේදනාවක් ඇද්ද එයත් අවිද්‍යා සහගතයි. ඒ අවිද්‍යා සහගතව සංස්කාර පවත්වන කෙනා තුළ බැස ගන්නවා විඥානය.
සංස්කාරයේ පසුබිම හැදුනට පස්සේනේ විඥානය හටගන්නේ. එහෙම සන්නස. ඊට පස්සේ හටගන්නවා නාම රූප. නාම රූප නිසා ඔන්න ආයතන 6 හටගත්තා. ඉතින් ඊට පස්සේ එතනින් එහාට අරුබුදේ හැදෙනවා ජරා මරණ දක්වාම. එහෙම ওই විදිහට තමයි මේ දුක අපේ ජීවිතේ සකස් වෙන්නේ. එතකොට මේ දුක සකස් වෙන සංස්කාර හටගන්න පසුබිම උනේ අවිද්‍යාව. එතකොට හොඳට ඔහු තේරුම් ගන්නවා මේ ධර්මීය සදහැසිතින් ධර්මයේ ඉගෙන ගන්න ධර්මයේ පුරුදු වෙන ශ්‍රාවකයා මේ සංස්කාර හටගත්තේ අවිද්‍යාව නිසා. ඔන්න ඔහුගේ දැනුම. එහෙමයි. ඊළඟට සංස්කාර නිරුද්ධ වෙන්නේ අවිද්‍යාව නිරුද්ධ වීමෙන්. ඒකත් ඔහුට තියෙන දැනුම. සංස්කාර නිරුද්ධ කරන්න තියෙන ප්‍රතිපදාව මොකක්ද? ඒ තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකත් ඔහුට තියෙන දැනුම. ওই විදිහට ලක්ෂණ සංස්කාර මූලික කරගෙන ඔහු ওই විදිහට හතර ආකාර දැනුමක යුක්ත නම් එහෙම මේ දැනුමක් ඇති කර ගන්නවා නම් සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කළා එත්තාවතාපිකෝ ආවුසු ආයස්මතුවේ උපමනකිමුත් ඔහුට කියන්න පුළුවන් සම්මා දිට්ඨිය තියෙන කෙනා කියලා. ඉතින් ඒ නිසා මේ ධර්ම කාරණා ඉගෙන ගන්නවා මතක තියා ගන්නවා වගේම අපි ගැන සතුටක් ඇති කර ගන්න ඕන. මේ ශ්‍රාවකයෙකුට යම් කාරණා දැන ගැනීම නිසා සම්මා දිට්ඨිය උපදිනවාද? ඒ කාරණා අඩු ගානේ අපිට මෙහෙම අහලා හිත පහදව ගන්නව ලැබුණා කියලානේ. එහෙම සන්නස. මේ උතුම් වැඩපිළිවෙලක් ගැන තමයි අපි සාකච්ඡා කරන්නේ. ඉතින් මේ ධර්මය කියලා කියන්නේ මේ ලෝකේ තියෙන උතුම්ම මාර්ගය. ඉතින් මේ ඒකායන සත්‍ය මාර්ගයේ ඒ පරම සත්‍ය මාර්ගය තුළ අපි ගමන් කරොතින් අපිට පුළුවන්කම ලැබෙනවා සත්‍ය අවබෝධ කරගන්න, සත්පුරුෂයන් බවට පත් වෙන්න, ගුණධර්ම ජීවිතයට එකතු කරගන්න. ඉතින් මේ හැම කාරණාවක්ම ඔබට තෙරණ කරන අදහසෙන් තමයි ඔබේ ජීවිතයට එකතු කරලා දෙන අදහසෙන් තමයි අපි ශ්‍රද්ධා රූපවාහිනී මාධ්‍යයේ කල්යාණ මිත්‍රය විදිහට දැන් වසර 8ක් තිස්සේ මේ කොයොම්ගොත් සම්බුද්ධ ශාසනයේ ඒ ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ඔබට බොහෝම පහසුවෙන් පැහැදිලිව ඒ නිරවුල්ව ඔබට සමීප කරන්න තමයි ඉතින් මේ කටයුතු සියල්ලක්ම සිදු වෙන්නේ. ඉතින් අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ ගුරු දේවෝත්තම පින්නත ලොකු ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ නිසා තමයි මේ සෑම කාරණාවක්ම ඉතින් මේ වැඩසටහන් සියල්ලක්ම උන්වහන්සේගේ අදහස් එකතුව උන්වහන්සේගේ උපදේශකත්වයේ ඇති. ඉතින් මේ හැම දෙයක්ම නිර්මාණය වෙන්නේ ඔබේ ජීවිතයේ යහපත වෙනුවෙන් දෙලොවම සුවපත් කරන අදහස ඇතිව. ඉතින් පින්නත් ස්වාමීන් වහන්සේ අපිට මේ දැන් අපි කතා කරලා ඉවරයි සන්නස දැන් මේ 14 වෙනි කාරණාවත් සයින්ස් මේ කාරණා 10න් ඒතර සයින්ස් අපිට දැන් තියෙන්නේ 15 වෙනි කාරණාව අවසරය සයින්ස් ඒක දැනගන්න. ඔව් දැන් ලක්ෂණ මේ 14 වෙනි කාරණාව මේ විදිහට සංස්කාර ගැන විස්තරේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ භික්ෂුන්ට පැහැදුවට පස්සේ ඒ භික්ෂුන් වහන්සේලා බොහෝම සතුටින් සාධාවුසෝ අනේ ආයස්මතුනි කොච්චර හොඳයිද කියලා සතුටු වුණා. ඊළඟට මේ භාසිතය අභිනන්දිත්වා ගොඩාක් ඒ භාසිතෙන් ප්‍රීතියක් ඇති කරගත්තා. අනුමෝදිත්වා ඒ දහම අනුමෝදන් වුණා. ඒ අනුමෝදන් වෙලා ආයෙමත් අහනවා. තව උත්තරින් පඤ්ඤාංග කියන්නේ තවත් ප්‍රශ්නයක් ඇහුවා ස්වාමීනි තවත් විදිහක් තියනවද මේකට? ඔන්න එතකොට 15 වෙනි ආකාරයේ තේරුවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ යම් කලක ආයස්මුතුනි ශ්‍රාවකයා අවිජ්ජංච පජානාති අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන. අවිජ්ජා සමුදයංච පජානාති අවිද්‍යාව කියන එක හටගන්නේ මොකකින්ද කියලා දැනගන්න ඕන. අවිජ්ජා නිරෝධංච පජානාති අවිද්‍යාව නිරුද්ධ වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕන. අවිද්‍යාව නිරුද්ධ කරලා දාන්න තියෙන ප්‍රතිපදාව මොකද්ද කියලා දැනගන්න ඕන. ඒ පමණකිමුත් ඒ ආර්ය ශ්‍රාවකයට කියන්න පුළුවන් කියනවා සම්මා දිට්ඨිය තියෙන කෙනා කියලා. එතකොට අවිද්‍යාව ගැන යමෙක් හොඳ වැටහීමක් ඇති කරගන්න ඕන ලක්ෂණ එය තමයි ඔහුගේ සම්මා දිට්ඨිය. ඒක තමයි සාරිපුත්ත මහ රහතන් වහන්සේ මෙහි 15 වෙනි ආකාර විදිහට පෙන්වලා දෙන්නේ. එහෙම සන්නස්. ඉතින් අපි අවිද්‍යාව නිසා තමයි සයන්ස් වහන්සේට මේ අපි පැහැදිලි කරන්න මේ සූදානම් වෙන මේ සම්මා දිට්ඨියට අපි යන්නට බැරි වෙලා තියෙන්නේ අවිද්‍යාව රචන ලෝකයක්. ඉතින් මේක අපි අවිද්‍යාවෙන්ම වැසලා ගිහිල්ලා තිබුණු ඒ බොහෝ දහම් කාරණා නිසා අපිට මේ අවිද්‍යාවෙන් මිදලා ආලෝකය කරා ගමන් කරන්න අවස්ථාවක් ලැබුණේ. එදා රහතන් වහන්සේලා මේ අවිද්‍යාවෙන් මිදුනේ ධර්මයේ නිසාවෙන්ම තමයි. ඉතින් පිනත් ස්වාමීන් වහන්සේ දැන් අපි මේ අවිද්‍යාව ගැන තවදුරටත් පැහැදිලි කරගන්න කැමතියි සයන්ස්. අපි හැමෝටම මට තියෙන්නේ මේ එළිය දකින්න ඒ කාරණාව තමයි වැදගත් වෙයි සයන්ස්. අවිද්‍යාව කියන කාරණේ ගත්තාම සාරිපුත්ත මහ රහතන් වහන්සේ
මේ අවිද්‍යාව මේ දේශනාව තුළ සම්මාදිට්ඨි සූත්‍රය තුළ අවිද්‍යාව කියන කාරණේ තෝරනවා. භාග්‍යතුන් වහන්සේගෙන් දවසක් කෙනෙක් ඇවිල්ලා ඇහුවානේ ලක්ෂණ මේ කේනස්සු නිවුතෝ ලෝකෝ ස්වාමීනි මේ ලෝකේ ඉන්න දෙව් මිනිස් සත්වයා වැහුනේ මොකකින්ද කියලා ඇහුවානේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා වැහුනේ වෙන මොකකින්ද නෙවෙයි අවිද්‍යාවේ නිවුතෝ ලෝකෝ. අවිද්‍යාවෙන් තමයි වැහිලා ගියේ. අවිද්‍යාව කියලා කිව්වේ අනවබෝධය. එහෙමයි. වැටහීමක් නැහැ. අනවබෝධය කියන එක තමයි ලක්ෂණ මේ ජීවිතේ තියෙන ඝනම අන්ධකාරය. මේ ජීවිතේ වෙන දෙයකින් වැහුණා කියන එක නෙමෙයි වැස්ම. අවිද්‍යාවෙන් වැහියාම. දැන් එක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඒක උනේ ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටියේ ගිජ්ජකූට පර්වතේ. ඔය ගිජ්ජකූට පර්වතේ තිබිලා තියෙන ඔය රජගහනුවර ලක්ෂණ දැන් මේ වෙනකොට ඒ වගේ නම් ආදී වෙනස් වෙලා. පටිබහන කූට කියලා එකක් තිබිලා තියෙනවා. ඔය පටිබහන කූටේ බලන්න බුදුරජාණන් වහන්සේ දවසක් මම හිතන්නේ පටිබහන කූටේ මනෝරම්‍ය ඇති ලස්සන ඇති. බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ට වදාලා මහණෙනි අපි පටිබහන කූටේට වඩිමු. මේ පටිබහන කූටේට ගිජ්ජ කූටේ ඉඳලා යන්න පාරක් තිබිලා තියෙනවා. මේ පාරේ යනකොට ලක්ෂණ මේ කඳු උඩින් යනකොට බෑවුම් හම්බ වෙනවනේ. එයා ලොකු ප්‍රපාතයක් තිබුණා. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රපාතයෙන් මේ එතනින් වඩිනකොට එක භික්ෂුවක් මේ ප්‍රපාතය දැකලා දැන් සමහර අයට ප්‍රපාත දැක්කම අර බය හට ගන්නෝනේ මේ අයින් වලට යන්න බෑනේ සමහර කෙනෙකුට නේ. එතන මේ භික්ෂුව සමහරට එහෙම කෙනෙක් වෙන්නේ. ඉතින් භික්ෂුවට එකපාර කියුණා ස්වාමීනි දරුණු ප්‍රපාතයක් කියලා. එතකොට ඒ පිටිපස්සෙන් හිටපු භික්ෂුව දැන් මේ භික්ෂුව දරුණු ප්‍රපාතයක් කියලා කියන එක අහගෙන ඉඳලා ස්වාමීනි මේ ජීවිතය තුළ දරුණු ප්‍රපාත තියෙනවද කියලා බුදුරජාණන් වහන්සේ ඇහුවා. ඒ වෙලාවේ ඉතින් ඒ කාලේ භික්ෂුන්ගේ තියෙන හැම අර පසුබිමක් ලැබිච්ච අවස්ථාවක භාග්‍යතුන් වහන්සේ සොඳුරු දහම් කතා කරන නිසා පසුබිමක් මුණ ගැහුනොත් ලක්ෂණ මොකක් හරි ධර්මයකට අවකාශ හදා ගන්නවා. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ වදාලා භික්ෂුව මීට වඩා බොහෝම දරුණු ප්‍රපාතයක් තියෙනවා. ස්වාමීනි මොකක්ද මේ ප්‍රපාතේ? භික්ෂුව අවිද්‍යාව නම් යම් ප්‍රපාතයක් ඇද්ද ඒ ප්‍රපාතය තමයි ජීවිතේ තියෙන දරුණුම ප්‍රපාතය. ඇයි එහෙම කියන්නේ? භික්ෂුව මේ ප්‍රපාතයට අද වැටුණා කියලා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. භික්ෂුව කෙනෙක් මේ ප්‍රපාතයට අද වැටුණා කියලා ඒ වැටිච්ච කෙනා එක්ක මැරෙයි. එක්ක මාරාන්තික දුකකටපත් වෙයි. ඔය අතක් පයක් කැඩිලා සමහරට කොන්ද කැඩිලා එයා බොහොම දරුණු මරණාසන්න දුකක් විඳි. හැබැයි භික්ෂුව මේ ප්‍රපාතයෙන් ඇදගෙන වැටුණට නිරේ යන්නේ කිව්වා. මේ ප්‍රපාතයෙන් වැටුණා කියලා තිරිසන් ලෝකේ යන්නේ කිව්වා. මේ ප්‍රපාතයෙන් වැටුණා කියලා පෙරේත වාසී යන්නේ කිව්වා. සතර පාය යන්නේ. හැබැයි අවිද්‍යාව තුල ඉඳීම නිසා එහෙම නැත්නම් ලක්ෂණ අවිද්‍යාව කියන ප්‍රපාතයෙන් කෙනෙක් කෙලින්ම අද වැටෙන්නේ සතර පායට කිව්වා. බිහිසුණුයි ඒ නිසා. ඒ නිසා මේ ජීවිතේ අපි මේ ඔන්න මේ තාක්ෂණයේ දියුණු වෙනකොට අපි හිතනවා අපි ඉපදිච්ච ලෝකේ නම් හරි සුන්දරයි කියලා. ගොඩනැගිලි උසට හැදෙනකොට අපිට එහෙම හිතෙනවා. වේගෙන් යන සුඛෝපභෝගී වාහන එනකොට අපිට ඒවට ආස හිතෙනවා. ස්මාර්ට් ෆෝන් එනකොට ඒවට ආස හිතෙනවා. මේ නොඑක් දේ අපිට තියෙනවා. මේ දේවල් වලින් අපි මුසුපත් වුණාට ලක්ෂණ අපි ඉන්නේ මහා දරුණු ප්‍රපාතයක. අපි ඉන්නේ මහා දරුණු ප්‍රපාතයක. ඒ තමයි අවිද්‍යාව. අපි ඉන්නේ මහා දරුණු ඝන අඳුරක. ඒක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට භාග්‍යතුන් වහන්සේ වදාලා භික්ෂුන්ට මහණෙනි මේ ලෝකේ තියෙනවා ඉර පායන්නෙත් නැති, හඳ එළිය වැටෙන්නෙත් නැති, තරු කැටයක්වත් බබලන්නේ නැති මහා අන්ධකාර නරකයක් තියෙනවා. ඒකේ නම ලෝකාන්තරික. ඒ අන්ධකාර ලෝකේ මහණෙනි ළඟ ඉන්න සතාට ළඟ ඉන්න සතාව පේන්නේ. ආන් එහෙම වදාලා. ඒ කියන්නේ කොච්චර ඝන අඳුරයිද කියන ලක්ෂණ මෙහෙම එක ළඟ ඉන්න දෙන්නට ඇඟේ හැප්පුණොත් මිසක් පේන්නේ. ඒ තරම් අඳුරයි. එතකොට බුදුරජාණන් වහන්සේ එතනත් මම අර කිව්වේ දැන් අවස්ථාවක් ලැබුණොත් ඒ කාලේ භික්ෂූන් මේ ධර්ම කාරණයක් ඉස්මතු කරගන්න උත්සාහ කරලා තියෙනවා. එක භික්ෂුවක් ඇහුවා ස්වාමීනි ඒ අඳුරටත් වඩා අඳුරක් තියනවද?
කියලා ඇහුවා. එහෙමයි. දැන් ලක්ෂණ හිතන්නකෝ ඉර පායන්නේ නැත්තම් හඳ එළියකුත් නැත්තම් තරු කැට බබලන්නේ නැත්තම් වෙන යම් වූ ආලෝකයක් නැත්තම් එතන තියෙන අඳුරටත් වඩා අඳුරක් තියනවාද කියලා දැන් භික්ෂුව අහනවා. සොයන් සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය ලෝකෙ ඊට වඩා අඳුරක් නැහැ. ඊට අඳුර වැඩි අඳුරක් ගැන අපිට හිතා ගන්න බෑනේ. හිතාගන්න නැහැ. එහෙම ප්‍රශ්නයක් අහන්නේ නැහැ සර්. අහන්නේ නැහැ. අර භික්ෂුව ඇහුවා. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව තියෙනවා. ඒ අන්ධකාරය තමයි අවිද්‍යා සහගත ජීවිතේ. එහෙමයි. අවිද්‍යා සහගත නම් ජීවිතේ ලක්ෂණ මේ කෝටියක් ලයිට් යට හිටියත් ඉන්නේ අඳුරේ. හිරු දහසක් පෑයිවත් ඉන්නේ අඳුරේ. අවිද්‍යාව සහගතව නම් ජීවිතේ තියෙන්නේ. ඉතින් එතකොට අපි අපේ අන්ධකාරය ගැන අපි තේරුම් ගන්න ඕන. අවිද්‍යාව දුරු නොවිච්ච ජීවිතය ගැන අපි තේරුම් ගන්න ඕනනේ. අවිද්‍යාව දුරු නොකරන තාක් ඒකනේ අපි ශාස්ත්‍රූන් වහන්සේව අපි පුදන්නේ. ශාස්ත්‍රූන් වහන්සේට අපි සත්කාර කරන්නේ. මේ මහා ඝන අඳුරෙන් මේ මහා අනතුරෙන් මිදුනේ ශාස්ත්‍රූන් වහන්සේනේ. බුදුරජාණන් වහන්සේ ඒ කාලේ ලක්ෂයන් ගමින් ගමට වැඩම කරලානේ දහම් දෙසුවේ. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිච්ච අය නිසා කල්යාණ කීර්තිරාව ගියා. ඒ භාග්‍යතුන් වහන්සේ මේ ගුණයෙන් යුක්තයි කියලා. ඇතැම් මේ බුදුරජාණන් වහන්සේ ගැනත් මේ ඇතැම් හිස් පුද්ගලයෝ අපහදිනවනේ. එහෙමයි සර්. අපහැදිච්ච අය මේ වැරදි කතාවක තරං ගියපු අවස්ථා පේනවා. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ එක් අවස්ථාවක වඩිනවා වේරංජාවට. වේරංජාවට වඩද්දී මේ වේරංජාවේ ඉඳලා තියෙනවා ලක්ෂයන් සාමාන්‍යයෙන් අවුරුදු 120ක විතර බ්‍රාහ්මණෙක්. එහෙමයි සර්. හොඳ අර දැන් ඒ කාලේ බමුණු කිව්වහම මහා මාන්නකාරනේ. මොකද මේ බ්‍රාහ්මණයෝ ත්‍රිවේදී ඉගෙනගෙන. එහෙමයි. සමහරට බ්‍රාහ්මණයෝ මේ ශිෂ්‍යෝ 100 200ගේ ගුරුවරු. එහෙමයි සර්. එතන මේ බ්‍රාහ්මණයෝ හරි ආඩම්බරයි. ඔහොම ආඩම්බරයි වේරංජ බමුණා. එහෙමයි. මේ වේරංජ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ගැන අහලා තිබ්බේ මෙහෙම කතාවක්. භාග්‍යතුන් වහන්සේට ඔය භාග්‍යතුන් වහන්සේ ඉතින් අවුරුදු 35 දිනේ ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරන්නේ. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ අවුරුදු 30 35 40 බොහොම තරුණ වයසේ දැන් ඒ කාලේ අවුරුදු 120ක් දීර්ඝායුෂ තිබ්බ කාලෙනේ. එහෙමයි සර්. මේ තරුණ වයසේ මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වැඩිහිටියන්ට සත්කාර කරන්න දන්නේ නැති කෙනෙක්. වැඩිහිටියෙක් දැක්කට පුටුවෙන් නැගිටින්නේ නැහැ. වැඩිහිටියෙක් දැක්කා කියලා පෙර ගමන් ඉන්නේ. ආන් එහෙම අහන්න ලැබිලා තිබුණා වේරංජ බමුණට. වේරංජ බමුණ මේක පොඩ්ඩක් මේ විමසලා බලන්න. මේ කාරණේ ඇත්තද නැත්තද කියලා චෙක් කරලා බලන්න. බුදුරජාණන් වහන්සේ ළඟට මේ භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න වඩින්නේ. එතකොට ඇත්තටම බුදුරජාණන් වහන්සේ ළඟට වේරංජ බමුණ එනකොට ඉතින් ලක්ෂණ භාග්‍යවතුන් වහන්සේ නැගිටින්නේ නැහනේ. එහෙමයි සර්. භාග්‍යවතුන් වහන්සේ පෙර ගමන් යන්නේ නැහනේ. එහෙමයි. භාග්‍යවතුන් වහන්සේ මේ නැගිටලා මේ පුටුවේ ඔබ වාඩි වෙන්න කියලා පුටුව දෙන්නේ නැහනේ. ඉතින් වේරංජ බමුණා අහලා තිබ්බ එකටම මේක ගැලපිලා ගියා. එහෙමයි සර්. බොහොම පැහැදිලිමින් වාඩි වුණේ. වාඩි වෙලා කිව්වා ස්වාමීනි මම අහලා තිබුණා ඔබ වහන්සේ ගැන. ඔබ වහන්සේ මේ වැඩිහිටියන්ට කිසි ගෞරවයක් නැතිය කියලා. කතාව ඇත්ත කිව්වා. ඔබ වහන්සේ දැන් මං ඔබ වහන්සේට වඩා වයසින් වැඩිහිටි ඒ ආවා කියලා ඔබ වහන්සේ කිසි සත්කාරයක් දැක්කේ නැහැ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වේරංජ බමුණට ලස්සන කතාවක් කියනවා. බ්‍රාහ්මණය එහෙමයි සර්. බ්‍රාහ්මණයේ කිකිලියෙකුට බිත්තර 8ක් 10ක් තිබුණා. මේ 8ක් 10ක් දාපු කිකිලි මේ බිත්තර ටික හොඳට ආරක්ෂා කළා. කිකිලි මේ බිත්තර ආරක්ෂා කරනකොට මේ බිත්තර 8 10න් යම් කිසි කුකුල් පැටියෙක් මුලින්ම බිත්තරේ කඩාගෙන එළියට ආවන. එහෙමයි සර්. දැන් බිත්තර තියෙනවා ලක්ෂණ 8ක් හෝ 10ක්. එහෙමයි. ඕකින් එක කුකුල් පැට්ටෙක් තමන්ගේ හොටින් කඩලා හරි එහෙම නැත්නම් නියපොත්තෙන් කඩාගෙන හරි මුලින්ම එළියට එනවා. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා බ්‍රාහ්මණ අර බිත්තර 8 10න් වැඩිමල් මේ කුකුල් පැටියා කවුද? එතකොට කිව්වා ස්වාමීනි මුලින්ම බිත්තරේ කඩාගෙන ආපු එක තමයි වැඩිහිටියා. ඌ තමයි ජේෂ්ඨයා කිව්වා. ආන් ඒ වගේමයි බ්‍රාහ්මණය අවිද්‍යාව කියන ඝන කට්ටින් මේ ලෝකේ වැහිලා තියෙද්දි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි ඒ අවිද්‍යාව ඝන කට්ට සිතුරු කරගෙන
මුලින්ම එළියට ආපු කෙනා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තමයි කිව්වා මේ ලෝකයේම ජේෂ්ඨයා. බුදුරජාණන් වහන්සේ තමයි කිව්වා මේ ලෝකෙම වැඩිහිටි කෙනා. ඒ ජේෂ්ඨ වූ, ඒ වැඩිහිටි වූ, ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ යම් කෙනෙකුට පෙරගමන් ගියොත්, යම් කෙනෙකුට ආසනින් පැවරුවොත්, යම් කෙනෙක් දැකලා ආසනින් නැගිට්ටොත් ලක්ෂාන් අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ මහා ගුණය ඒ පුද්ගලයාගේ හිස කඳින් වෙන් වෙයි කිව්ව දරා ගන්න බැරුව. ඒ නිසා අනුකම්පාවෙන්ම ශාස්ත්‍රඥ වහන්සේ ඒක කරන්නේ. ඇයි මොකද ඒ ශාස්ත්‍රඥ වහන්සේ එහෙම උපහාරයක් දැක්කොත් ලක්ෂණ ඒක දරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ ඇත්තේ නෑ. එහෙමයි සන්නස. ඒ බුදුරජාණන් වහන්සේ තමයි වින්වතුනි මේ අවිද්‍යාව මහා ඝන අඳුර දුරු කරලා ලෝකයට ශාන්ති උදා කළේ. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේට කියන්නේ මහතෝ චක්කු, මහා ඇස කියන්නේ භාග්‍යතුන් වහන්සේට. එහෙමයි සන්නස. ලෝකෙම දකින ඇස. මහා ආලෝකය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට. මේ අවිද්‍යාවෙන් කලවර වෙලා තිබ්බ ලෝකෙ එළිය කරේ බුදුරජාණන් වහන්සේ. මොකක්ද අවිද්‍යාව? ඔන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනාවේ විග්‍රහ කරනවා. යංකෝ ආවසෝ දුක්ඛේ අඥානං. ආයස්මතුනි දුක කියන්නේ මෙයයි කියලා යම් නොදන්නා බවක් ඇද්ද? දුක්ඛ සමුදය අඥානං. දුක හටගන්නේ මෙහෙමයි කියලා නොදන්න බවක් ඇද්ද? දුක්ඛ නිරෝධේ අඥානං. දුක නිරුද්ධ වෙන්නේ මේ විදිහටයි කියලා නොදන්න බවක් ඇද්ද? දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං. දුක නිරුද්ධ කරන්න තියෙන ප්‍රතිපදාව මේකයි කියලා දන්නේ නැත්නම් ඒ තමයි අවිද්‍යාව. එහෙමයි සන්නස. ඉතින් මේ කාරණේ ලක්ෂණ අපි බොහොම පැහැදිලිව විග්‍රහ කරගත්තා. මොකද අපිට මේ සම්මාදිට්ඨි සූත්‍රයේම තුන්වෙනි කාරණේ විදිහට ඉගෙන ගන්න ලැබුණා චතුරාර්ය සත්‍ය. එහෙමයි. එතකොට චතුරාර්ය සත්‍යයේ අපි විස්තර වශයෙන් කතා කරනකොට දුක කියන්නේ මොකක්ද? දුකේ හට ගැනීම මොකක්ද? දුක නිරුද්ධ වීම කියන්නේ මොකක්ද? දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව කුමක්ද කියන කාරණේ අපි කතා බහ කළා. එතකොට ඒ සම්බන්ධයෙන් යමෙක් නොදැන ඉන්නවද? ඒකට තමයි අවිද්‍යාව කියන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මය නොදන්නා බව. මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකර යන ගමන, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකර මේ සංසාරේ යන ගමන ලක්ෂණ බිහිසුණු ගමනක්. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නේ නැති තාක් අපට යන්න තියෙන බොහොම දුක් සහිත බිහිසුණු ගමන. ඒ ගමනේ උපදින ජීවිතේ සැනසෙල්ලක් නෑ. එහෙමයි සන්නස. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම අතිශයින් වර්ණනා කළා. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක මෙහෙම සිදුවීමක් වුණා. බලන්න මේ රැකවරණයක් නැහැ කියන එක තේරෙන්න. එහෙමයි. ඕකුන් ලක්ෂණ දෙව්ලොව එක දේව පුත්‍රයෙක්, ඒ දෙවියා දිව්‍ය ලෝකෙ උපන්නේ තමන්ට පරිවාර මේ ස්ත්‍රීන් එහෙම නැත්නම් දිව්‍ය අප්සරාවියෝ 1000කුත් එක්ක. එහෙමයි සන්නස. එහෙ දිව්‍ය කාමයට මේ දෙවිය අහු වුණා. හරි සන්තෝෂෙන් අප්සරාවියොත් එක්ක සතුටු වෙවි කාලය ගත කළා. එහෙමයි. එක කාලෙක මේ දිව්‍ය ලෝකේ තියෙනවනේ අපි අහලා තියෙනවනේ ලක්ෂණ නන්දන වනේ. එහෙමයි සන්නස. නන්දන වනේ පරසතු ගහේ මල් පිපෙන කාලයක් ආවා. ඉතින් මේ දෙවියා අප්සරාවියෝ ටිකත් එක්ක ගියා සන්තෝෂ වෙන්න. ගිහිල්ලා මේ අප්සරාවියොත් එක්ක සතුටු වෙවි ඉන්නකොට මේ දෙවියට චුට්ටක් මේ නින්දක් වගේ ගිහින් තියෙනවා. ඒ නින්ද ගිහිල්ලා මේ දෙවියා ඇහැරුණා. එහෙමයි සන්නස. ඇහැරුණේ පාළුවක් දැනෙච්ච නිසා. එකපාර ගැස්සිලා ඇහැරුණා දෙවියා. එහෙමයි. ඇහැල්ලා බලනකොට අර හිටපු එක දෙව්දුවක්වත් පේන්නේ නැහැ. ඔක්කොම නැතුව ගිහිල්ලා. දැන් මේ දෙවියට හිතුණා මේ මගේ දිව්‍ය අප්සරාවියෝ ටික එහෙම නැත්නම් මගේ නැගණිවරු ටික මට මේ නින්ද ගියපු වෙලාවේ සෙල්ලමට හැංගුණා කියලා හිතුණා. මේ දෙවියා ඔය නන්දන වනේ පුරා ඇවිද ඇවිද බලලා තිනවා. මෑ ලකෝ කියලා. හොයාගන්න බෑ. ඊට පස්සේ මේ දෙවියා හිතුවා සමහර විට ඇයලා විමානෙටම යන්නේ නැති කියලා. එහෙමයි. දිව්‍යම විමානෙට ගිහින් බැලුවා එහෙත් නැහැ. දෙවියට බය හිතුණා එතකොට නම්. ඒ කියන්නේ මේ නැගණිවරු චුත වුණාවද්ද කියලා දෙවියට හිතුණා. මේ දෙවියට තිබුණා ලක්ෂණ මේ පහළ ලෝක ගැන බලන්න ඥානයක්. එහෙමයි සන්නස. නමුත් බලන්න මේ කාමයේ තියෙන ස්වභාවය, ඒ ඥානය මේ දෙවියට මීට පෙර පාවිච්චි කරන්න වෙලා තිබුණේ නැහැ. මොකද මේන්ට කාම සම්පත්තිය තියෙනවා. ඔහි භුක්ති විඳින්මින් ඉන්නවා. එහෙමයි. දැන් මනුස්ස ලෝකේ දැන් තියෙන්නේ
මනුස්ස ලෝකේ ඔන්න මිනිස්සු හරි හම්බ කරන්න මහන්සි වෙනවා. මේ ගෙවල් දොරවල් හදාගන්න මහන්සි වෙනවා. මේ රැකී රක්ෂා කරමින් නොයෙකුත් මේ වෙහෙස අස්සේ මිනිස්සුන්ට අමතක වෙන්නේ නැද්ද? තමන් නාකි වෙනවා. තමන් ලෙඩ වෙනවා. තමන් මැරිලා යනවා. තමන් මැරිලා යනකොට සන්තක වස්තු දාලා යන්න වෙනවා. මේ ඔක්කොම අමතක වෙනවන්නේ. එහෙමයි සන්න. ඔය වගේ මේ දෙවියට සම්පූර්ණ අමතක වුණා. එහෙමයි. හැබැයි තමන්ට හිටපු ඔක්කොම ටික නැතුව ගියාම දෙවියට සිහිය උපන්න. දැන් මෙයා බලනවා එකින් එක පහළ දිව්‍ය ලෝකවල බැලුවා එකකවත් නැහැ. ඊට පස්සේ මේ දෙවියා බලලා තියෙනවා මනුස්ස ලෝකේ. මෙහි ඇවිල්ලත් නැහැ. ඊට පස්සේ බලලා තියෙනවා පෙරේත ලෝකේ. එහෙත් නැහැ. තිරිසන් ලෝකේ. එහෙත් නැහැ. අවසාන ලක්ෂණ ඔහු බලාගෙන ගිහිල්ලා නිකන් හිතලා තියෙනවා නිරේවත් ගියාද කියලා. මේ දෙවියා තමන්ගේ නුවණින් බැලුවා නිරේ. ඒ බලනකොට අවීචි මහා නරකාදී මහා ගිනිදෙල් අතරේ නිරිසත්තු දහසක් බවට පත් වෙලා මීට පුංචි වෙලාවකට කලින් දිව්‍ය සලු පොරවගෙන සතුටු වෙච්චි. නන්දන වනයේ පරසතු මල් දැක සතුටු වෙච්චි. දිව්‍ය අමෘතයෙන් සතුටු වෙච්ච අප්සරාවියෝ ටික දැන් ගිනිදෙල් අස්සේ පිච්චෙනවා. සංසාරේ. එහෙමයි සන්නස. එතකොට මේ දේව පුත්‍රයාගේ ඇඟ කිලිපොලා ගියා. ඒ දෙවියට තව ඥානයක් තිබුණා. තමන්ට කොච්චර කල් ඉන්න පුළුවන්ද කියලා බලන්න. එහෙමයි. ඉක්මනට බැලුවා තමන්ට තව කොච්චර කල් තියෙනවද? බලද්දි ලක්ෂයන් මනුස්ස ලෝකෙන් දවස් 7යි. මනුස්ස ආයුෂයෙන් දවස් 7ක් තියෙනවා මෙයාට. දිව්‍ය ලෝකයේ ආයුෂත් එක්ක ගත්තොත් ඒක ඊටාම ටික කාලයක්. ලොකු බයක් ඇති වුණා. එහෙමයි. මේ බය ඇති වුණාට පස්සේ මේ දේව පුත්‍රයා ගිහින් තියෙනවා මේ දේව පුත්‍රයාගේ දිව්‍ය එරදීම්ම මේකට පිළිසරණක් හොයාගෙන. ඒකේ කියනවා අට කතාවේ මේ දෙවියා ගියා කියනවා මේ නිගණ්ඨනාත පුත්තුගේ ශ්‍රාවකයෝ ළඟට ගියා කියනවා මේකට පිළිසරණක් හොයාගෙන. එහෙමයි. යන්නේ මේ ලක්ෂණ දේවානුභවෙන්නේ. එළිය විහිදුවාගෙන ගියාම නිගණ්ඨනාත පුත්තුගේ ඒ කට්ටිය ටික මෙයාව වට කරගන්නවා කියනවා. අපේ මෙච්චර ලස්සනුනේ කොහොමද ඔහේ? මේ ඔහෙට ඔහොම සැපයක් ලැබුණේ කොහොමද? අපිටත් කියන්නකෝ ඔහොම සැප විඳින හැටි කියලා මේ දෙවියගෙන් පිළිසරණක් හොයනවා කියනවා අර පිරිස. එහෙමයි. දැන් මේ දෙවියා ඔළුව ගෙනිය අරන් යන්නේ. එතනින් දෙවියට පිටක් වෙනව නෙවෙයි. මේ ඒ ඉන්න පිරිස දෙවියව වට කරගන්නවා කියනවා දෙවියගෙන් පිටක් හොයාගෙන. එහෙමයි. මෙහෙම වෙලා මේ දෙවිය හරි අසරණ වුණා. අන්තිමේ කවුරු හරි කල්යාණ මිත්‍ර දෙවියෙක් නිසා මේ දෙවියා මේ යොමු වුණා බුදුරජාණන් වහන්සේ දෙස. එහෙමයි. සැවැන් නුවර දෙවුරන් මෙහෙරි මේ දේව පුත්‍රයා එනකොට භාග්‍යතුන් වහන්සේ ඉරක් හඳක් වගේ බැබලි ඉන්නවා. ළඟට ගිහින් ඇහුවා ප්‍රශ්නයක්. අනේ ස්වාමීනි හටගත්තු දුක් නිසාත් පිච්චෙනවා. හටගන්න දුක් තියෙන දුක් නිසාත් පිච්චෙනවා. හටගත්තු දුක් කියලා කිව්වේ ලක්ෂණ අර අප්සරාවියෝ ටික නැතුව ගියා තනි වුණානේ. ඈලා නිරේ ගිහිල්ලා. ඒ දුක දැනෙනවා. ප්‍රිය විප්‍රයෝගී දුක දැනෙනවා. හට ගන්න තියෙන දුක තමයි තමන්ට තමාවත් අහිමි වෙලා යනවා තව සතියකින්. එහෙමයි. ඒ දුක. දැන් මේක ඒ දේව පුත්‍රයාට ඒ ඥානෙ තිබ්බා. දැන් මනුස්ස ලෝකේ ලක්ෂණ අපිත් එක්ක එකට ඉන්න අය මැරිලා යනවා. අපිට ප්‍රිය අය අපෙන් වෙන් වෙනවා. අපිට ප්‍රියයෝ වෙන් වෙච්ච දුක දැනෙනවා. අපට කල්පනාවක් නැහැනේ අපිත් ඊළඟට මැරෙනවා කියලා. අර දෙවියන්ට තිබ්බ ඥානෙ අපට පහළ වෙන්නේ නැහැ. එහෙමයි සන්නස. අපිට මේ ප්‍රියාවෙන් වෙච්ච නිසා හටගත්ත දුකක් තියෙනවා. අපිට ඊළඟට දුකක් හටගන්න තියෙනවා කියන එක අමතක වෙනවා. එහෙමයි. අභාග්‍ය අවාසනාව. අර දේව පුත්‍රයාට සිහිය උපන්නා. දැන් ඊළඟට මම මැරුණොත් එහෙම ඒකත් මට බිහිතියක්. බුදුරජාණන් වහන්සේ ළඟ කියනවා ස්වාමීනි මට මේ දුක් දෙකෙන්ම නිදහස් වෙන්න ඕන. හටගත්ත දුකෙම නිදහස් වෙන්න ඕන. හටගන්න තියෙන දුකෙම නිදහස් වෙන්න ඕන. එහෙමයි සන්නස. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ඒ දේව පුත්‍රයාට දහමක් වදාලා ලස්සන ගාථාවක් දේශනා කළා. ඒ ගාථාවෙන් කියවෙනවා මේ දේව පුත්‍රය මේ නිවන පිණිස වමනා කරන ගුණදහම් වඩන්න නැතුව ඔබට සැනසෙල්ලක් නැහැ කිව්වා. මේ ගාථාව මේ සතරපද ගාථාව ඒ ගාථාව සඳහන් වෙනවා සංයුත්ත නිකායේ සුබ්‍රාහ්ම කියන සූත්‍රයේ. ඒ ගාථාව කියනවා නාඤ්ඤත්‍ර බොජ්ජංග අවබෝධයට වමනා කරන ගුණදහම් වඩන්න නැතුව තපසා වීරිය කරන්න නැතුව නාඤ්ඤත්‍ර ඉන්ද්‍රිය සංවර ඇස කන නාසය දිවකය මනස සංවර කරන්න නැතුව නාඤ්ඤත්‍ර සබ්බ නිසංග
මේ හැම කෙලෙසකින්ම නිදහස් වෙන්නේ නැතුව සොත්තින් පස්සාමි පානින සත්වයාට වෙන සිතක් නැහැ කියලා. එහෙමයි සන්නස. මේ බණපදේ ඇහෙනකොට ලක්ෂාන් මේ දේව පුත්‍රයාට අවබෝධ වුණා. මොකක්ද අවබෝධ වුණේ? මේ දුක්ඛ, මේ දුකේ හට ගැනීම, මේ දුකේ නැතිවීම, මේ දුක්ඛ නිරෝධය කියන චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා. එහෙමයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කළා විතරයි මං සතර අපායේ යයිද කියන භීතිය ඔහු නිදහස් වුණා. එහෙමයි. සැනසෙල්ලටපත් වුණා. ඉතින් මේ සම්බුද්ධ ශාසනය විතරයි මේක ලබන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි යම් කිසි කෙනෙකුට අවිද්‍යාව ගැන මේ තමයි අවිද්‍යාව කියලා දැක්මක් තියෙනවා නම් එය සම්මා දිට්ඨිය. ඉතින් මේ සම්බුදුරජාණන් වහන්සේගේ බණපද අහන්න ලැබිච්ච අපට තමයි මේ තමයි අවිද්‍යාව කියන එකවත් දැනගන්න වාසනාව උදේ වුණේ ලක්ෂණ. එහෙමයි සන්නස. අවින්දු ලොව එළිය කළ හිරුමඩලක් වැනි තථාගත සම්බුදුරජාණන් වහන්සේ ඒ හිරුමඩලක් බවට පත්වෙන්නේ මේ අවින්දු අඳුර දුරු කරන්නට තථාගත ශ්‍රී සද්ධර්මයේ දේශනා කළ නිසා. ඉතින් මේ උතුම් තථාගත සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපිට තවමත් සැනසෙල්ල උදා කරගන්න පුළුවන්කම තිබෙනවා. අපේ ජීවිතවලට ප්‍රඥාව උපදවා ගන්නට ඉතින් මේ උතුම් දහම උපකාරී වෙනවා. ඒ නිසා අපි උත්සාහ කරමු මේ දහම් මඟ තුල ඉදිරියට ගමන් කරන්න. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි. අද දවසේ අපිට ලැබිලා තියෙන කාල වේලාවත් අවසන් වීගෙන යනවා. ස්වාමීන් වහන්සේ අවසාන වශයෙන් දැන් අපි කාරණාව අපි මේ පීවරෙන් පීවර කතා කරගෙන ආපු නිසාම ස්වාමීන් වහන්සේ දැන් මේ අවිද්‍යාව පිළිබඳව අවිද්‍යාවේ හටගැනීමේ වගේම නිරෝධ වෙන ප්‍රතිපදාව මේ කාරණා පිළිබඳව ස්වාමීන් වහන්සේ අපි සාකච්ඡා කරමු. අවිද්‍යාව ගැන අවබෝධ කරගන්න විදිහ සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරනවා මෙතන ලක්ෂාන්. එහෙමයි සන්නස. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දැනගන්නවා කියනවා ආසව සමුදය අවිද්‍යා සමුදය. ආශ්‍රව හට ගැනීමෙන් තමයි අවිද්‍යාව හටගන්නේ. එහෙමයි. ඒ තමයි අවිද්‍යාවේ සමුදය. අවිද්‍යාව හටගන්නේ එහෙනම් ආශ්‍රව නිසා. ආශ්‍රව නිරුද්ධ වීමෙන් අවිද්‍යාව නිරුද්ධ වෙනවා. අවිද්‍යාව නිරෝධය කියලා කියන්නේ එහෙනම් ආශ්‍රව නිරෝධය. අවිද්‍යාව නිරුද්ධ කරන්න තියෙන ප්‍රතිපදාව මොකද්ද? ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ විදිහට අවිද්‍යාව ගැනත් සතර ආකාර අවබෝධයක් වැටහීමක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඇති කර ගන්න ඕන. මේ තමයි අවිද්‍යාව. අවිද්‍යාව හටගන්නේ ආශ්‍රව නිසා. ආශ්‍රව නිරුද්ධ වීමෙන් අවිද්‍යාව නිරුද්ධ වෙනවා. ඒකට අනුගමනය කරන්න තියෙන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා දැනගන්නවා නම් එපමණකිමුත් ආර්ය ශ්‍රාවකයාට සම්මා දිට්ඨිය තියෙනවා කියලායි සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළේ. එහෙමයි සන්නස. නද්දවසේ පින්වත් ස්වාමීන් වහන්සේ අපිට ලැබිලා තියෙන කාල වේලාව අවසන් වෙනවා. ඉතින් ඒ නිසා සයන්ස් දවසේ දායකත්වයෙන් එකතු කරපු මේ පින්වතුන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනාව සිදු කරමු සයන්ස් අවසරයි. අද දවසේ මේ දහම්මැස 15 සදහන් කතිකාවතට ධර්ම දානමේ පින රැස් කරගන්න උදාාර චේතනාවෙන් අනුග්‍රහය දරන්නේ පින්වත් ඉන්දික අමිතා දර්ශන නදුනී යන මහත්ම මහත්මීන් සහ ඔවුන්ගේ පින්වත් දූ දරුවන් වන ගිම්සර ඉදුමිනී දිනෝසාරී සහ මයුමී යන මේ හැමදෙනාගේ දායකත්වයෙන් මේ හැමදෙනා දායක වී මේ රැස් කරගන්ට යොදනු සියලු පුණ්‍ය ධර්මයෝ පළමු කොට අපි දෙවියන්ට අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් සුපින්වත් හැමදෙනාගේ ඉෂ්ඨකාමී දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය ආශීර්වාදයෙන් වැඩේවා. දෙවියන්ගේ රැකවරණ මේ හැමට දෙවියෝ නොවඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. අපගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි පින්වත් අමිතා බක්මී වැව මහත්මියගේ නමින් මීට වසර 25කට පෙර මිය පරලොව ගිය පියාණන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. පින්වත් නදුනි ඒකනායක මහත්මියගේ නමින් මිය ගියා වූ මාවිල් මඩ අත්තාට සහ අත්තම්මාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඔබ හැමදෙනාගේ නමින් මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් වෙලා ඒ ඥාතීන්ගේ පරලොව ජීවිතය
සැපයට පත්වෙත්වා කියන අදහසින් සාදුකාර පවත්වල පින් අනුමෝදන් කරන්න. අද මේ උතුම් දහම් කතිකාවතට දායකත්වය දරන පින්වත් ඉන්දික අමිතා දර්ශන නදුනී යන ඒ මහත්ම මහත්මීන්ටත් ඒ අයගේ දූදරුවන් වන ගිම්සර ඉදුමිනී දිනූසාරී සහ මයිමී යන සෑම සියලු දෙනාටත් සුජීවත්ව සිටින මෑණියන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දරූ පින්වත් හැම දෙනාගේ පවුල්වල සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික සමාජිකාවන්ට සහ ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට සුපින්වත් ඔබ හැම දෙනාට පින් අනුමෝදන් වෙලා මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් සියලු දෙනාට සියලු යහපත සැලසේවා. කල්යාණ මිත්‍ර ඇසුරේ නිදුකින් ධර්මයේ හැසිරෙන්න ලැබේවා. මේ ගෞතම ශාසනයේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න සියලු දෙනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. පිනොත් ස්වාමින් වහන්සේලාත් අපි පුණ්‍යානුමෝදනා කරමු. අද දවසේදී අපි ධර්ම ශ්‍රවණමය ලෙසින් ඒ වගේම ධර්ම සාකච්ඡාමය ලෙසින් අපි යම් පිනක්ද රැස් කරගත්තේ ශ්‍රද්ධා රූපවාහිනියෙන් මොහොතක් පාසා රැස් කරන්නා උතුම් ධර්ම දානමය පිනත් අපි අනුමෝදන් කරමු. පින්වත් අපේ ස්වාමීන් වහන්සේට කායික මානසික සැප සැහැල්ලුව ඇති වෙලා මේ ගෞතම සම්බුදු සසුනේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා. වාසනාව වේවායි කියා සාදු සාදු සාදු. අද දවසේදී සදහැවතුනේ මේ උතුම් වැඩසටහන විකාශනය කරන්නට බැතිබර විකාශන දායකත්වයන් එකතු කළා. පින්වත් ඉන්දික අමිතා දර්ශන නදුනි යන මහත්මීන් ඔවුන්ගේ පින්වත් දූදරුවන් වන ගිම්සර ඉඳුමිනී දිනූසාරී සහ මයුමි යන පින්වත් සියලු දෙනා විසින් තමයි දායකත්වයන් එකතු කළේ. ඉතින් ඔබටත් අවස්ථාව තිබෙනවා මේ විදිහට පිරිසක් විදිහට හෝ එකතු වෙලා එහෙම නැත්නම් පින්වත් ඔබේ ජීවිතයේ විශේෂ දිනයන් වෙනුවෙන් ඔබට මේ පින කරගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් ධර්ම දානමේ පින රැස් කරගන්න පින්වත් ඔබත් කැමති නම් ඒ ගැන විස්තර දැනගන්න පුළුවන්. අපි අංකයක් මතක් කරන්නම් 071 232 8887ට 071 232 8887ට කතා කරලා ඒ ගැන විස්තර ඔබට දැනුවත් වෙන්න පුළුවන්. එමනම් අද දවසේ අපි වැඩසටහන නිමවට පත් කරනවා. ආරාධනා කරනවා රැඳෙන්න රූපවාහිනී කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය සමගින්ම ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.